නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. හැම දිනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමින් අදත් ඔබ හැම දෙනෙක්ම ඔබේ ජීවිතයට වැදගත් ධර්මකාරණා රැසක් ශ්‍රවණී කරන්න සූදානම් වෙන දවස. පිංගතුනේ, අද අපි විමසා බලමු බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුල මේ ස්වභාව ධර්මී ගැන, ඒ වගේම අනාගතයේ ඇතිවන විපත් පිළිබඳව බුදුරජාණන් වහන්සේ මොන වගේ කාරණාවන්ද අපිට දේශනා කරලා තියෙන්නේ. අපි මේ ඉන්නේ විපත් බහුල කාලයක. අනාගත ලෝකයේ විශාල විපත් වලින්, ව්‍යසන වලින් විනාශේ කරා ලං වෙන වකත් අනාගතයේ 100,000 ගණන්, ලක්ෂ ගණන් මිනිසයන් විශාල විපත් වලට ගොදුරු වෙලා මිය යන වගේ බුදුරජාණන් වහන්සේගේ බුද්ධ දේශනා අතර සඳහන් වෙනවා. අංගුත්තර නිකායේ සඳහන් වෙනවා මහා සාල කියලා සූත්‍රයක්. මේ මහා සාල සූත්‍ර දේශනාවේ බුදුරජාණන් වහන්සේ විපත් 3ක් පෙන්නනවා. එකක් තමයි අනාගතයේ යුද්ධ නිසා 100,000 ගණන්, ලක්ෂ ගණන් මිනිසයන් මිය යන වගේ මේ මහා සාල සූත්‍ර දේශනාවේ සඳහන් වෙනවා. ඊළඟට ස්වභාවික විපත් නිසා භූමිකම්පා, නායාම්, ගිනිකඳු, ජල ගැලීම්, මේ ඇතිවෙන ස්වභාවික විපත් වලින් අනාගතයේ 100,000 ගණන්, ලක්ෂ ගණන් මිනිසයන් මිය යන වගේ මේ දේශනාවේ සඳහන් වෙනවා. ඒ වගේමයි අනාගතයේ දරුණු අමනුෂ්‍යයන්ගේ විපත් බවට මිනිසුන් ගොදුරු වීම තුල සැඩ යක්ෂයන් මිනිස්සු අධර්මිෂ්ඨ වෙනකොට මිනිසුන් අතරට යකුන් මුදා හරින වගේ මේ දේශනාවේ සඳහන් වෙනවා. මෙන්න මේ දේශනාව මහා සාල නමින් අංගුත්තර නිකායේ තික නිපාතයට අයිති දේශනාවක්. මහා සාල කියන්නේ බමුණේ. ඒ බමුණගේ නම. මේ බමුණ දවසක් බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්න ඇවිල්ලා බුදුරජාණන් වහන්සේට වන්දනා කරලා එකත් පසකින් වාඩි වෙලා අහනවා, ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ, අතීත ජීවත් වෙච්ච මිනිස්සුන්ට බොහෝ ආයුෂ තිබුණා කියලා මං අහලා තියෙනවා. වර්තමානයේ එන්න මිනිස්සුන්ගේ ආයුෂ අඩු වෙනවා. අනාගතයේ මීටත් වඩා මිනිස්යන්ගේ ආයුෂ අඩු වෙලා මිනිස්සු අල්පායුෂ්ක මිනිස්සු බවට පත් වෙනවා. ලෙඩ රෝග වර්ධනය වෙනවා. විශාල විපත් වලට මිනිසයන් ගොදුරු වෙනවා කියලා මං අහලා තියෙනවා. ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ, මේක ඇත්තක්ද? මම මේ අහලා තියෙන දේ හරිද කියලා මහා සාල කියන බමුණා බුදුරජාණන් වහන්සේගෙන් විමසනවා. එතකොට අපේ බුදුරජාණන් වහන්සේ මේ මහා සාල කියන බ්‍රාහ්මණයට මේ මහා සාල දේශනාව තුළ විස්තර කරමින් දහම් දෙසනවා. බ්‍රාහ්මණය, අතීතේ බොහෝ ආයුෂ ඇති මිනිස්සු ජීවත් වෙලා තියෙනවා. සමහර කාලවල මේ මිනිස්යන්ගේ ආයුෂ අසංඛේය දක්වා වැඩි වෙන වගේ දේශනාවල සඳහන් වෙනවා. දීර්ඝ ආයුෂ ඇති බුදුවරු ගැන දැන් මේ මහා භද්‍ර කල්පයේම කකුසඳ බුදුරජාණන් වහන්සේගේ කාලේ මිනිස්සුන්ගේ සාමාන්‍ය ආයු අපේක්ෂාව අවුරුදු 40,000ක් බව දේශනාවල සඳහන් වෙනවා. කොණාගමන බුදුරජාණන් වහන්සේ පහළ වෙච්ච කාලේ මිනිස්යන්ගේ සාමාන්‍ය ආයු අපේක්ෂාව අවුරුදු 30,000ක්. කාශ්‍යප බුදුරජාණන් වහන්සේ පහළ වෙච්ච කාලේ මිනිස්සුන්ගේ සාමාන්‍ය ආයු අපේක්ෂාව අවුරුදු 20,000ක් කියනවා. හැබැයි අද අපිට මේ දහස් ගණන් වලින් ආයුෂ කියනකොට අද මිනිස්සුන්ට මේවා හිතෙන්නේ මේ බොරු, මේවා කොහොමද, අපිට නම් හිතා ගන්නවත් බෑ, ඕක ඇත්තක් වෙන්න පුළුවන්ද? ඒ වගේ සැක සංකා ඇති වෙනවා. මොකද අද අපිට එහෙම කිසිම සාධකයක්, තොරතුරක් අපිට මේ අපි ජීවත් වෙන පරිසරයේ තුල මිනිස්යන්ගේ ආයුෂ දිහා ගත්තාම අද අපිට දහස් ගණන් ආයුෂ ගැන කතා කරනකොට මේක හීනයක් වගේ. හැබැයි පින්වතුනි, අපේ බුදුරජාණන් වහන්සේ පහළ වෙච්ච කාලේ ගත්තොත් මීට අවුරුදු 2500 ගානකට පෙර එදා මීට වඩා මිනිස්සුන්ට ආයුෂ තිබුණා. එදා මිනිස්සුන්ගේ සාමාන්‍ය ආයු අපේක්ෂාව අවුරුදු 120ක්. බක්කුල මහරහතන් වහන්සේ නිරෝගී භික්ෂූන් අතර අගතැන්පත්. බක්කුල මහරහතන් වහන්සේ අවුරුදු 160ක් වැඩ හිටියා. අනුරුද්ධ මහරහතන් වහන්සේ අවුරුදු 150ක් වැඩ ඉඳලා තියෙනවා. ඒ වගේ මහා කාශ්‍යප මහරහතන් වහන්සේ, විසාකා උපාසිකාව, ආනන්ද මහරහතන් වහන්සේ වගේ අය අවුරුදු 120ක් ජීවත් වෙච්ච බව දේශනාවල සඳහන් වෙනවා. එතකොට අපිට පේනවා ඒ කාලේ සාමාන්‍ය ආයුෂ අවුරුදු 120 වුණාට ඊට වඩා වැඩිපුර අවුරුදු 150 60 වැඩ හිටිය රහතන් වහන්සේලා ගැන දේශනාවල අහන්න තියෙනවා. දැන් අද අපි ජීවත් වෙන මේ යුගයේ දිහා ගත්තොත් බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාලා අවුරුදු 2550 ගානක් ගත වේගෙන යද්දී අද මිනිස්සුන්ගේ ආයුෂ අඩු වෙලා සාමාන්‍ය ආයු අපේක්ෂාව අවුරුදු 70 75 වගේ ආයු අපේක්ෂාවක් අද මිනිස්යන් අතර පවතින්නේ. කලාතුරකින් අවුරුදු 80 90 ජීවත් වෙන අය ඉන්නවා. හැබැයි ඒ අය වැඩිපුරම එක් තැන් වෙලා, ඔත්පල වෙලා, බොහොම ලෙඩ ගන්න, එක්ක ඇඳේ
බොහෝම අමාරුවෙන් තමයි තව අවුරුදු 10ක් 15ක් ජීවිතේ යන්තම් හරි ඉස්සරහට අරගෙන යන්නේ. අපේ ශරීර ශක්තිය අද අවුරුදු 65 වෙනකොට දුර්වල වෙලා අවසానයි. අද මිනිස්සුන්ගේ කාය ශක්තිය එන්න දුර්වල වෙලා වේගෙන් මිනිස්සයල් ලෙඩ රෝග වලට ගොදුරු වෙනවා. බුදුරජාණන් වහන්සේ මහාසාල බ්‍රාහ්මණයට විස්තර කරනවා මහාසාල මේකට ප්‍රධාන හේතු 3ක් බලපානවා. ඒ තමයි අධර්ම රාගයයි, විෂම ලෝභයයි, මිත්‍යා ධර්මයයි. මිනිස්සු අතර අකුසල් බලවත් වෙන්න තමයි ආයුෂ පිරිහෙන්න පටන් ගන්න. මෙහෙම ආයුෂ පිරිහීගෙන ඇවිල්ලා මිනිස් ආයුෂ අවුරුදු 100 වෙනකොට මිනිස්සුන්ගේ සාමාන්‍ය ආයු අපේක්ෂාව අවුරුදු 100 මට්ටමට වෙනකොට මිනිස්යන්ගේ හිතවල ඇතිවෙන්න තියෙන සියලු පාපී අකුසල් බලවත් වෙලා අවසానයි කියන. අවුරුදු 100න් පහලට ආවිෂ පිරිහෙන්නේ අර ඇතිවෙච්ච බලවත් වෙච්ච පාපී අකුසල් මිනිස්යන්ගේ මනසේ විකෘති භාවයට පත් වෙනවා. රාගය අධර්ම රාගයක් බවට පත් වෙන එක විකෘති රාගයක්. ද්වේෂය විකෘති ද්වේෂයක් බවට පත් වෙනවා. මෝහය විකෘති වෙනවා. විෂම ලෝභයක් මිත්‍යා ධර්මයේ පැතිරෙනවා. මිනිස්යන් එකිනෙකා දිහා ලේ පිපාසාවෙන් බලන විකෘති ලේ පිපාසිත හැම වෙලාවෙම ද්වේෂයෙන් වෛරයෙන් තරහෙන් මේ මගේ අම්මා නේද, මේ මගේ සහෝදරයා නේද, මේ මගේ ඥාතියා නේද, මේ මගේ ගුරුවරයා නේද, ඒ කිසිම හැඟීමක් නැතුව මිනිස්සු රාග ද්වේෂ මෝහ තුල පිහිටලා කෙලෙස් තුල පිහිටලා කටයුතු කරන කාලයක් එනවා. මෙන්න මේ තුල අර මිනිස්සුන්ගේ අවුරුදු 100 ආයුෂ වේගෙන් පිරිහිලා අවුරුදු 10 ආසන්න මට්ටමට ආයුෂ පිරිහෙනවා. මේක තියෙනවා දීඝනිකායේ චක්‍රවර්ති සීහනාද කියන සූත්‍ර දේශනාවේ. මිනිස්යන්ගේ ආයුෂ අවුරුදු 10ට පිරිහෙනකොට මිනිස්සු එළුවෝ බල්ලෝ බලල්ලෝ තිරිසන්නුන්ට අන්තයි කියනවා. මේ මිනිස්යන්ගේ හිත්වල රාග ද්වේෂ මෝහ බලවත් වෙලා මිනිස්සු සත්තු වගේ විකෘති රාගයේ විකෘති ද්වේෂයෙන් විකෘති මෝහෙන් ජීවත් වෙන්න පටන් ගන්නවා. මේ තුලම මිනිස්යන්ගේ විනාශයට ස්වභාව ධර්මයෙන්ම මිනිස්යන්ගේ විනාශය සියලු සත්වයන්ගේ විනාශයක් ලං වෙලා එනවා. ඒ තුල මුර්ගසම් වර්ෂාවල් ඇදහැලෙනවා. මේ ඇතිවන වර්ෂාව සාමාන්‍ය වර්ෂාවක් නෙමෙයි. දින 7ක් පුරා එක දිගට මුළු ලෝකෙටම මහා වර්ෂාවක් ඇදහැලෙනවා. මේ වර්ෂාවත් එක්ක මිනිස්සුන්ගේ මනස කෙලෙස් වලින් තව තවත් විකෘති වෙලා මෘග සංඥා පහළ වෙනවා. ඒ කියන්නේ මුව වැද්දෙක් මුවෙක් දැක්කට පස්සේ පන්නගෙන ගිහිලා මේ මුවා මරා ගන්නකම් වටපිට බැලිල්ලක් වෙන කිසිම හැඟීමක් නැතුව එකම ඉලක්කේ මුවා දෙස බලාගෙනම මුවා පස්සේ පන්නනවා. ඒ මෘග සංඥාව පහළ වෙච්ච කෙනා මුවෙක් මරා ගන්නකම් ඉවසුමක් නැහැ සතෙක් දැක්කට පස්සේ. අන්න ඒ වගේ තමයි දෙමව්පියෝ දරුවෝ මරන්න දරුවෝ පස්සේ පන්නනවා කියන. දරුවෝ දෙමව්පියෝ පස්සේ පන්නනවා. සහෝදරයෝ සහෝදරියන් ගැන ලේ පිපාසයෙන් පන්නනවා මරා ගන්න. මේ විදිහට එකිනෙකාව මරාගෙන දින 7ක් යනකොට මේ මුර්ගසම් වර්ෂාව තුළ මිනිස්සු ලේ පිපාසයෙන් මරාගෙන ලෝකෙම ලේවිලක් බවට පත්වෙලා අවසන් වෙන වගේ මේ දේශනාවල සඳහන් වෙනවා. එතකොට අපිට පේනවා අපි මේ ජීවත් වෙන කාලේ විපත් බහුල කාලයක්. එකක් තමයි බුදුරජාණන් වහන්සේ මේ මහාසාල බමුණට පෙන්නනවා මහාසාල අධර්ම රාගයයි විෂම ලෝභයයි මිත්‍යා ධර්මයයි නිසා ලෝකේ විශාල විපත් 3කට අනාගතේ ගොදුරු වෙනවා. එක විපතක් තමයි ලෝක යුද්ධ වර්ධනය වෙනවා. එක බුදුරජාණන් වහන්සේ එදා කාලේට අනාගතයේ දිහා බලලා බුදුරජාණන් වහන්සේ කරුණු සහිතව පෙන්නනවා බ්‍රාහ්මණය මිනිස්සු ගම් නියම් ගම් අනුව බෙදෙනවා. රටවල් අනුව බෙදෙනවා. ප්‍රදේශ අනුව බෙදෙනවා. රාජ්‍ය අනුව බෙදෙනවා. එකිනෙකා අවියාවිද තනාගෙන ඒ තම තමන්ගේ මතවාද තුල පිහිටලා ගම් නගර යුද්ධ කරගන්න පටන් ගන්නවා. මිනිස්සු අතර ජන කණ්ඩායම් වශයෙන් යුද්ධ කරගන්න. ආගමික වශයෙන් යුද්ධ කෝලහල ඇති වෙනවා. රටවල් යුද්ධ කරගන්න. මේ හේතු කරගෙන 100,000 ගණන් ලක්ෂ ගණන් මිනිසයන් අවියාවිදවලින් මරාගෙන අනාගතේ විනාශ වෙනවා කියන. දැන් ඔබ අහලා ඇති පළවෙනි ලෝක යුද්ධේ, දෙවනි ලෝක යුද්ධේ. එතකොට මේ එදා පැවතිච්ච ලෝක යුද්ධ දිහා ගත්තාම ලක්ෂ ගණන් කෝටි ගණන් මිනිස්සු මරණයට පත් වුණා. හිරෝසිමා නාගසාකි කියන මේ නගරවලට එදා මහා පරමාණු බෝම්බ හෙලනකොට එකම සමහර වෙලාවට කණ්ඩායම් වශයෙන් මතවාද වශයෙන් බෙදිලා එකම ආගමයයි දෙපැත්තට බෙදිලා මරා ගන්නවා. එතකොට මේ තුල බැරි වෙලාවත් මේ යන ක්‍රමයට මේ ලෝකේ දැන් අද වෙනකොට පළවෙනි ලෝක යුද්ධය පැවතිච්ච කාලෙට වඩා දෙවනි ලෝක යුද්ධ පැවතිච්ච කාලෙට වඩා අද තාක්ෂණීය විද්‍යාව මේ දියුණුවත් එක්ක අද තියෙන මේ පරමාණු බෝම්බ, න්‍යෂ්ටික ආයුධ, රසායනික ආයුධ දිහා ගත්තාම අද ලෝකයේ දියුණුවයි කියන රටවල් තාම බලගතු
න්‍යෂ්ටික ආවියාවිද තියුණු ආයුධ හදාගෙන බැරි වෙලාවත් මේ යන ක්‍රමයට අනාගතයේ රටරටවල් අතර යුද්ධයක් වර්ධනය වුණොත් පළවෙනි දෙවනි ලෝක යුද්ධවලින් සිද්ධ වුණාට වඩා විශාල ව්‍යසනයක් අනාගත ලෝකෙ මනුස්සයන්ට සිද්ධ වෙනවා. මුළු ලෝකෙම විනාශ කරන්න තරම් අවියාවිධ හදාගෙන ඉන්න ලෝකෙ බලවත් රටවල් අදත් ඉන්නවා. ඒ නිසා අපිට පේනවා එන්න අපි යන්නේ යුද්ධ පැත්තෙන් විනාශ වෙන ලෝකෙකට. අපිට කියන්න බෑ කොයි වෙලාවේ ලෝක යුද්ධයක් පැටලිලා යයිද. ලෝකෙ රටරටවල් මොන්න විදිහට සමහලාට නොසිතපු දෙයක් එක පුංචි සිදුවීමක් ඇති ලෝක යුද්ධයක් ආරම්භවෙත්. එවැනි විනාශකාරී යුගයක් තුළ ලෝක අනාගතයේ ලක්ෂ ගනම් මනුස්්‍යයන්ගේ ජීවිත විනාශ වෙලා යන්න පුළුවන්. ඊළඟට බුදුරජාණන් වහන්සේ මහාසාල බමුණට පෙන්න්නනවා මහාසාල අනාගතයේ මිනිස්සු අධර්මරාගෙන් විෂමලෝබේ මිත්‍යාධර්මයෙන් යුක්ත වෙනකොට බලන්න මේ සිද්ධ වෙන ලෝකයේ පිට නොපෙනෙන පැති ගොඩක් එක්ක බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා ස්වභාවික විපත් වර්ධනය වෙන ආකාරය. බුදුරජාණන් වහන්සේ පෙනෙන මිනිස්සු අධර්මරාගෙන් විෂමලෝබේ මිත්‍යාධර්මයෙන් යුක්ත වෙලා. මිනිස්සු අධර්මිෂ්ට වෙනකොට පොලෝවාසී දෙවිවරු මනුස්්‍යයන් ගැන අප්‍රසාදයකට දෙවියන්ගේ කලකිරීමකට පත්වෙනවා. මනුස්්‍යයන්ට දෙවියන්ගේ තියෙන උදව්පකාර අහිමි වෙලා යනවා. මිනිස්සු අධර්මිෂ්ට වෙනකොට දුස්සීල වෙනකොට දෙවිවරු මිනිස්සුන්ට උදව් කරන්න පෞකාර දුස්සීල අධර්මිෂ්ට මිනිස්සුන් රකින්න දෙවියන් ඉදිරිපත් වෙන්න. දෙවියන්ගේ උදව්පකාර ලැබෙන්නේ මිනිස්සු ගුණධර්ම රකින තාක්කත් මිනිස්සු ධර්මිශ්‍රව ජීවත් වෙන තාක්කත් මිනිස්සුන්ගේ ධර්මානුකූල ගුණධර්ම ගුණහපත්කම් පවතින තාක්කල් දෙවියන්ගේ රැකවරණය දෙවියන්ගේ පිහිට ආරක්ෂාව මනුස්්‍යයන්ට ලැබෙනවා. හැබැයි මිනිස්සු අධර්මිෂ්ට වෙනකොට පොලොවාසී දෙවියන්ගේ පටන් චාතු මහාරාජික තාවතින්සේ යාමය තුසිතය නිම්මාන් රති පරණිමිත වසවර්ති මේ විදිහට අකනිටා බඹලව දක්වාම දිවිවරු අතර මනුස්්‍යයන් ගැන කලකිරීමක් අප්‍රසාදයක් ඇති විලායනවා. එතකොට මනුස්්‍යයන්ගේ යහපතට උදව්පකාර කරන දෙවිවරු අහක බලනවා කිය. සංයුත්තනිකාය සඳහන් වෙනවා වලාහක සංයුක්තය කියල දේශන පෙළක්. මේ වලාහක සංයුක්තය සඳහන් වෙනවා වැස්ස වලාහක දේවතාවරු කොටසක් ගැන. දැන් වැස්ස වහිනවා කියන හැම වෙලාම වහින්නේ දෙවියන් නිසා වහි නොන්න මේක ස්භාවිකව සිද්ධ වෙන ක්‍රියාවලිය. ඔබ ඉගෙනගෙන ඇතිව වැසි චක්‍රය කියලා මේක ස්භාව ධර්මයත් එක බැඳිච්ච දෙයක්. හැබැයි ස්භාවිකව වහින වැස්සට බලපෑම් කළ හැකි ඉරදි බල සම්පන්න දේවතාවරුන්ට ධර්මය හඳුන්නනවා වැස්ස වලාහක දෙවරු. ඒ දෙවියන්ට දෙවියන්ගේ ඉරදිමේ බලයකින් ස්භාවික වහින වැස්සට බලපෑම් කරන්න පුළුවන්. ඊළඟට අබ්බ වලාහක දේවතාවරු කෙනවා මේ වලාකුළුස් අහසේ ගමන් කරන්නේ දෙවියන් නිසායන වන්නෙමේ. හැබැයි ඉර්දි බල සම්පන්න දේවතාවරු කොටසක් ඉන්නවා අබ්බ වලාහක දේවතාවරු. ඒ දෙවියන්ට පුළුවන් දෙවියන්ගේ ඉර්දි බලය තුළ වලාකුළු අහසේ එහා මෙහා තමන්ට අවශ්‍ය දිසාවල් වලට වලාකුළු අහසේ අරගෙන යන්න පුළුවන් දේවතාවරු ඉන්න. ඒ අයට ධර්මී කියන්නේ අබ්බ වලාහක දේවතාවරු. ඊළඟට ධර්මයේ සඳහන් වෙනවා වාත වලාහක දේවතාවරු. මේ සුළගේ වේගේට බලපෑම් කරන්න පුළුවන් දේවතාවරු ඉන්න. අපි දන්නවා අඩු පීඩනයක් තියෙන තැනට වැඩි පීඩනයක් තියෙන තැනින් සුළං හමනෝ. මේක තමයි ස්වභාවිකෝබ දන්න ඔබ ඉගෙන ගත්ත ක්‍රියාවලි. හැබැයි මේ හමන සුළගේ වේගේට බලපෑම් කළ හැකි දේවතාවරු කොටසක් ඉන්නවා. ඒ අයට කියනවා වාත වලාහක දේවතාවරු. ඒ අයට සුළගේ දිසා වෙනස් කරන්න පුළුවන්. සුළං හමන වේගේට පාලනය කරගන්න පුළුවන්. මනුස්්‍යයන්ගේ විනාසේට සුළඟක් කැරකිලා එනවනං ඒ දෙවියන්ට මනුස්්‍යයන් ආරක්ෂා කරගන්න පුළුවන් සුළඟ දිසා වෙනස් කර. එතකොට මේ වගේ වැස්සවලාහක දෙවියන්ට වැහැල විනාසයක් වෙනවනං ඒ ස්භාවික වහින වැස්ස පාලනය කරන්න පුළුවන්. නියගයක් දුර්භික්ෂයක් නිසා විශාල විනාසයක් වෙනවනං නිසි කලට වැසි ලබා දෙන්න. වැසි ඇතිකරවන්න පුළුවන් වැස්ස වලාහක දෙවියන්. ඊළඟට සීත වලාහක උන්හ වලාහක කියලා දේවතාවරු කොටස් දෙකක් ගැන මේ වලාහක සංයුක්තය සඳහන් වෙනවා. පරිසරි ඇතිවෙන සීතලට බලපෑම් කළ හැකි දේවතාවරු. උණුසුම ඇති කළ හැකි දේවතාවරු උන්හ වලාහක. එතකොට මේ වලාහක දේවතාවරු ගැන දේශනාවල සඳහන් වෙන ආකාරයට අපිට පේනවා ස්වභාව ධර්මයෙන් සිද්ධ වෙන වැස්සවේවා සුළඟවේවා වලාකුළු ගමන් කිරීම සීතල උණුසුම මෙවා බැලූ බැල්මට ස්වභාවිකව ලෝක වෙන දේවල්. හැබැයි දෙවියන්ට පුළුවන් දෙවියන්ගේ ඉරදි බලයෙන් මේ වලාහක දේවතාවරුන්ට ස්වභාව ධර්මයේ මනුස්්‍යයන්ගේ යහපතට පාලනය කරන්න. හැබැයි බුදුරජාණන් වහන්සේ පෙන්නනවා අනාගතයේ මිනිස්සු අධර්මිෂ්ට වෙනකොට මිනිස්සු දුස්සීල වෙනකොට මිනිස්සු ධර්මයෙන් පිරිහෙනකොට දෙවියන් මනුස්්‍යයන්ගේ යහපතට ස්වභාව ධර්මී පාලනය කරන්නේ නෑ. දෙවියන් අහක බලනු. මොකද මිනිස්සු අධර්මිෂ්ට වෙනකොට පව්කාර වෙනකොට එවැනි පාපී අධර්මිෂ්ට දුස්සීල පුද්ගලයන්ව ආරක්ෂා කරන්න දෙවියන් ඉදිරිපත් නොවී දෙවියන් අහක බලනු.
එතකොට වෙන්නේ ස්වභාවිකව වහින වැස්ස වැහැල නැත්තට නැති වෙලා ගියත් දෙවියන් මේ මිනිස්සයන්ට උදව් උපකාර කරන් දෙවියන් අහක බලනු. නියගයක් ඇවිල්ලා විශාල දුර්භික්ෂ නියග ඇවිල්ලා මොනතරම් මිනිස්සු පීඩාවට පත් වුනත් දෙවිවරු අහක බලාගෙන ඉන්නවා. විශාල සුලිසුලං විපත් භූමි කම්පා නායාම් ඇතිවුනත් දෙවියන් මනුස්සයන්ගේ යහපතට උදව් උපකාර නොකර දෙවියන් අහක බලනවා. මිනිස්සු අධර්මිෂ්ට වෙනකොට මිනිස්සු දුස්සීල වෙනකොට අනාගතය ඇතිවන ස්වභාවික විපත් නිසා 100,000 ගණන් ලක්ෂ ගණන් මනුස්සයන් නොසිතු විපත්වලින් මරණයට පත්වෙනවා කියලා මේ දේශනාව සඳහන් වෙනවා. එතකොට අපිට පේනවා මේක බුදුරජාණන් වහන්සේ තවදුරටත් පෙන්වනවා බාහිර පටවි ධාතුව කිපීමේ 100,000 ගණන් මිනිස්සු මැරෙනවා කියන බාහිර පටවි කියන්නේ මහ පොළොව භූමි කම්පා ඇති වෙනවා නායාම් ඇති වෙනවා. මේ ස්වභාව ධර්මයෙන් ඇතිවන විනාශ නිසා 100,000 ගණන් ලක්ෂ ගණන් මනුස්සයන්ගේ ජීවිත අහිමි වෙනවා. බාහිර ජලය කිපීමෙන් දහස් ගණන් මිනිස්සු මැරෙනවා කියන. බාහිර ජලය කියන්නේ මේ මුහුදු ගොඩ ගලන්න පුළුවන් ගංගා පිටාර ගලනවා ඇලදොල ගංගා ගලනවා ගංවතුර ගලනවා සුනාමි වගේ විපත්වලට ගොදුරු වෙනවා. මේ ජලය නිසා බාහිර පරිසරයේ 100,000 ගණන් ලක්ෂ ගණන් මිනිස්සු මැරෙනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ පෙනා බාහිර වායෝ ධාතුව නිසා සුලි සුලං කුණාටු වගේ විශාල විපත් නිසා 100,000 ගණන් ලක්ෂ ගණන් මිනිස්සු මැරෙනවා. ඊළඟට බාහිර තේජෝ ධාතුව පරිසර උෂ්ණත්වයේ වැඩි වෙලා මිනිස්සු මැරෙනවා. උෂ්ණත්වය අඩුවීම තුළ සීතලට මැරෙනවා මිනිස්සු. මේ වගේ විශාල විපත්වලින් ස්වභාව ධර්මී ඇතිවෙන වෙනස්කම් නිසා ඒක දරාගන්න බැරුව 100,000 ගණන් ලක්ෂ ගණන් මිනිස්සු මැරෙනවා කියන. ඒ තමයි දෙවනි විපත. එතකොට බලන අනාගතයේ ලෝකෙ යුද්ධ නිසා යම්තාක් මැරෙනවද. ඒ වගේම අධර්මිෂ්ට වන ලෝකයේ ස්වභාවික විපත් වර්ධනය වීම තුළ 100,000 ගණන් මිනිස්සු අනාගත ලෝකෙ මිය යනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ පෙන්නනවා මහා සාලය. අනාගත මිනිස්සු අධර්මරාගෙන් විෂමලෝබී මිත්‍යා ධර්මයෙන් යුක්ත වෙනකොට සැඩ යක්ෂයන් මිනිස්සුන් අතරට යකුන් මුදාහරිනවා කියන. දරුණු යක්ෂයෝ යක්ෂ සෙම්පතිවරු ඒ අය යටතේ ඉන්න යක්ෂයන්ව මේ මිනිස්සු අතරට මුදාහරිනවා. ගම් නගර නියම් ගම් ජනපද දරුණු යක්ෂයන්ගේ ගොදුරු බවට පත්වෙනවා කියන. ඒ හේතු කරගෙන අමනුස්සුව දුරු නිසා 100,000 ගණන් ලක්ෂ ගණන් මිනිස්සු අමනුස්්‍යයන්ගේ විපත් නිසා අනාගතය මිය යනවා කියන. එතකොට අපිට මේ දේශනාදිහා බලනකොට පේනවා මිනිස්සුන්ගේ ගුණධර්ම පිරිහෙන්න මනුස්සයන්ට ඇතිවන විපත් වර්ධනය වෙනවා. ස්වභාවික විපත් වැඩි වෙනවා. තැන් ඔබ අහල ඇති සමුද්‍ර වාණිජ ජාතකය කියලා මේ ජාතකපොත් වහන්සේ තුළ තියෙනවා මුහුද ගොඩ ගලපු සිදුවීමක්. බොහෝ වෙලාවට අපි සුනාමියාවට පස්සේ තමයි මිනිස්සු මේ මුහුදක් ගොඩ ගලනවා කියන කාරණී ප්‍රායෝගිකව අත්දැක්කේ. එහෙම නැතුව ඔබ ඔය කැලණි තිස්ස රජ්ජුරුවන්ගේ අධර්ම ක්‍රියාවක් නිසා මුහුද ගොඩ ගැලුවා කියලා ඉතිහාසය අහලා ඇති. හැබැයි සමහරු කියන ඌවා වෙන්න පුළුවන්ද කවුද දැක්කේ? අද දැකපු අය ඉන්නවද? ඔහොමත් මුහුද ගොඩ ගලනවද? එහෙම නොඑක් තර්ක විතර්ක ඉදිරිපත් කර ඒව ප්‍රතික්ෂේප කරන අය හිටියා. හැබැයි ජාතක පොත් වහන්සේ තුල සමුද්‍ර වාණිජ ජාතකයේ හැටියට එදා දෙවියන් තුළ ඇතිවෙච්ච දේව කෝපයක් තුළ මුහුද ගොඩ ගලලා ඇතිවෙච්ච විනාශයක් දූපතක් විනාශ වෙච්ච සිදුවීමක් ගැන දේශනාවල සඳහන් වෙන. හැබැයි සමහර වෙලාවට මේවා කියෙව්වත් ඕ අයිතින් වෙන්න පුළුවන් දෝ කියලා හිතපුයි හිටිය. හැබැයි අපිට සුනාමි ව්‍යසනයත් එක්ක ඇත්තටම මුහුද ගොඩ ගලලා මිනිස්සුන්ගේ විනාසේ සිද්ධ වෙනවා කියන එක මිනිස්සුන්ට අත්දකින්න ලැබුණා. එදකොට කෙනෙක් පිළි නොගන්න දෙයක් බණපොතකින් පොතකින් සමහර වෙලාවට ඒ තියෙන විස්තරයක් තමන්ට ප්‍රායෝගිකව වෙනකොට තමයි මිනිස්සුන්ට ඇත්තනේ නම් මෙහෙම වෙන්න පුළුවන්නේ. අන්න එතකොටයි මිනිස්සුන්ට මේක ස්වභාවය තේරෙන. පිංගතුනේ මේ සමුද්‍ර වාණිජ ජාතකයේ සඳහන් වෙන්නේ එදා නැව් 100 ගණනක් එක්ක වෙළඳාම යන නාවික පිරිසක්. මේ නාවික පිරිසේ එක නාවික ප්‍රධානියෙක් හැටියට එදා අපේ බෝසතාණන් වහන්සේ මේ නාවික පිරිසේ නායකත්වය දරමින් හිටියා. මේ නාවික කණ්ඩායම නැව් ගණනාවක් සමග වෙළඳාම යන අතරතුර මාර්ගයේ වෙනස් වුණා. හදිසියේම ඇතිවෙච්ච කුණාටුවක් නිසා මාර්ගයේ වෙනස් වෙලා නැව් වෙනත් ප්‍රදේශයකට සුළඟේ මුහුද තුල ගසාගෙන ගියා. මෙහෙම ගිහිල්ලා මුහුදේ යනකොට දැන් පාරක් හොයාගන්න බැරුව නාවික මාර්ග වෙනස් වෙලා යනකොට ඈතින් දැක්ක ලස්සන දූපතක්. මේ දූපත දිහාවට නැව් ටික යන්තම් හරවගෙන මේ පිරිස දූපතට ගොඩ බැස්සා. බොහොම ලස්සන දූපතක්. මල් පිරිලා. ඒ වගේම පළතුරු ගස් පිරිලා හැම ගස්වලම ආහාරයට ගන්න පුළුවන් නොඒක් විදිහේ ප්‍රනීත පළතුරු පිරිච්ච බොහොම ලස්සන රමණීය දූපතක්. මේ දූපතට ඉස්සල්ලාම ගොඩ බැස්සේ අපේ බෝසතාණන් වහන්සේ. එදා මේ නාවික කණ්ඩායම්වල ප්‍රධානී කැටියට කටයුතු කරා. බෝසතාණන් වහන්සේ මේ
දූපතට ගොඩ බැහැලා දූපතේ චුට්ටක් ඇවිදලා බැලුවා අනතුරු සහගතද නෑ. බොහොම ආරක්ෂිත තැන. හැබැයි මේ දූපතේ තියෙන දිව්‍ය මේ සුගන්ධය මේ පළතුරුවල තියෙන සුවඳ මල් සුවඳ මේ සියල්ලත් එක්ක පරිසරයේ දිහා බලනකොට හරිම පිරිසිදු රමණීය භූමියක්. බෝසතාණන් වහන්සේට තේරුණා මේ ගක්ස් උක්ෂ පරොත්ත විමාන කරගත් දෙවි දේවතාවරුන්ගෙන් ගහන වෙච්ච දෙවියන් අරක්ගත්ත බොහොම රමණීය දූපතක්. අපිට සුදුසු තැනක්. හැබැයි මේ දෙවියන්ටත් මේ ගස්කොලංවලටත් මේ පළතුරුවලට හානියක් නොකර මේ මල් කඩාගත්තට පළතුරු ටිකක් කඩාගත්ත කියලා දෙවියන්ගේ දනුවමක් ලැබෙන්නේ නෑ. හැබැයි මේ ගස් කඩලා පරිසරය අපිරිසිදු කරලා අපවිත්‍ර කරලා මේ භූමියේ තියෙන පිරිසිදුකම විනාශකරොත් දේව දනුවන් ලැබෙයි. එදා අපේ බෝසතාණන් වහන්සේ අරි නාවික පිරිස රැස් කරලා පිරිසට දේශනයක් දුන්නා. නුඹලාට මේ දූපත රිසිසේ පරිහරණය කරන්න පුළුවන්. බොහොම රමණීය දූපතක්. මේ මල් පිරිලා පල බරවෙලා පළතුරු වර්ග පිරිච්ච මහ වනාන්තරයක්. හැබැයි ඔබලා මේ වනාන්තරයේ ගස්කොලන් කඩන්න එපා. ගස් කපන්න එපා. මේ ගස්වලට හානියක් කරන්න එපා. ඒවගේම වනාන්තරයේ තැන්තැන්වල අපවිට්‍ර කරලා අපිරිසිදු කරන්න එපා. මේ භූමිය ආරක්ෂා කරගන්නට පිරිසිදුව තියාගන්න. දෙවියන් අරක් ගත්ත තැනක් බොහොම ආරක්ෂා කරගන්න කියලා පිරිසට දැනුන් දුන්. හැබැයි ඒක පිළිගත්ත ඉතාම සුළු පිරිසක් විතරයි. ඕනම පිරිසකගේ ඉන්නවා අවවාදයක් පිළි නොගන්න හිතුවක්කාර පිරිස. එතකොට මේ අතර හිටිය හිතුවක්කාර පිරිසක්. ඔවුන් කල්පනා කර ඕවා කවුද පිළිගන්නේ. මේක මේ අපිට පිනකට ලැබිච්ච දෙයක්. යමල්ල ගිහිල්ල අපිට ඕන විදිහට මේ ගස් කොළන් කපාගෙන අපිට ඕන විදිහට මේ කැලේ සුද්ධ කරගෙන අපිමු කියලා කණ්ඩායමක් ගිහිල්ලා ගස්වල අතු කපනවා ගස් කපනවා සම්පූර්ණ මුළු වනාන්තරයේම අපවිත්‍ර කරනවා. තැන් තැන්වල මළමුට්ට කරනවා. මුළු වනාන්තරයේම අපවිත්‍ර කරන්න පටන් ගත්තා. මේ තුළ මේ දූපතට අධිග්‍රෝහිත දේවතාවරු අතර දේව කෝපයක් ඇති වුණා. ඒ අතර ඇතැම් බල සම්පන්න දේවතාවරු කල්පනා කරා මුහුද කළඹල විශාල ජල පහරකින් මේ පිරිසවම විනාස කරන්න දේවතාවරු අතර දේව කෝපයකින් කල්පනා කර. හැබැයි ඒ අතර දෙවියම් බැලුවා මේ පිරිසේ පින් ඇති අයින්නවත්. බොහෝම පින්වන්ත පාරමී පුරණ බෝසතාණන් වහන්සේ නමක් ඉන්නවා. එදා රාත්‍රී දෙවියන් අතරින් බොහෝ පින් ඇති දේවතාවරු පිරිසක් බෝසතාණන් වහන්සේ ඉදිරියේ පෙනී හිටිය. පෙනීඉඳල මේ කාරණය කියනවා නුඹ හෙට උදෑසනින්ම මේ දූපත විනාස වෙන්න ඉඩ තියෙනවා දේවතාවරු අතර දේව කෝපයක් ඇති වෙලා විශාල ජල පහරකින් දූපත විනාස වෙන්න පුළුව. ඊට පෙර හෙට උදේම තමන්ගේ පිරිස් හරගෙන මේ දූපතෙන් පිටත් වෙන්න කියෝ. මේක පිළිගත්ත බෝසතාණන් වහන්සේ නාවික පිරිස් අමතලා කියනවා අපි හෙට උදේ පාන්දරින්ම යායුතුයි. මේ දූපතෙන් අපි යම් කියලා පිරිසට කියද්දී කොටසක් කියා හිටිය මේ වගේ ලස්සන දූපතක් ලැබිලා. මේ තරම් පළතුරු මේ තරම් ගස්කොලම් මේ තරම් ලස්සන දූපතක් ලැබිලා මේක දාලා යන්නේ මොන මෝඩයද. අපි නං යන්නෑ කියෝ. ඕ පිළිගන්න ඇකි ඔය දෙවියන්ට කොහොම දැහු අපිය විනාස කරන්න. ඒ නිසා අපි ඕ පිළිගන්නේ අපි මේක දාලා යන්නෑ කියලා කොටසක් නතර වුණා. හැබැයි ඒ අතර කොටසක් ඉදිරිපත් වනා අපි යන් කියල බෝසතාණන් වහන්සේට හිතයිශී නාවික පිරිස උදේ පාන්දරිම නැව් කීපයක නැගල පිටත් වනා. ඔවුන් පිටත් වෙලා ටික දුරක් මුහදට යන කොටම විශාල ජල පහරක් මුහදේ මතු වෙලා අර දූපතම විශාල සුනාමියක් වගේ ජල පහරකින් දූපතේ හිටිය අර දූපත විනාස කර හිටපු පෞකාර පිරිසත් සියලු දෙනාම විනාසයට පත්වෙලා ගිය. එතකොට මේක සමුද්‍ර වානිජ ජාතකයේ හැටියට මේ ජාතක පොත් වහන්සේ තුළ සඳහන් වෙච්ච කාරණය. එතකොට අපිට පේනෝ ස්වභාවධර්මයට හානි කරපු ගස්කොලං විනාස කරපු පරිසරය අපවිට්ට කරපු පිරිස දෙවියන් විසින් දේව කෝපයක් තුළම ස්වභාවධර්මයම විනාස වෙලා ගිය. මුහුදෙන් හටගත්ත විශාල ජල පහරකින් ඔවුන්ගේ ජීවිත විනාසයට පත් වුණ. එතකොට මෙවැනි සිදුවීන් තුළ අපිට හැම දෙයක් තුළම අපිට පේනවා ස්වභාව ධර්මයට ආදරී කරන කෙනා ස්වභාව ධර්මය ආරක්ෂා කරන කෙනා ගහකොළ සතා සිව්පාවට ඇලුම් කරමින් ආදරය කරන කෙනා ස්වභාව ධර්මය තුළින් ආරක්ෂා වෙනවා. එනිසා පිංගතුනේ අපි මේ ජීවත්වෙන්නේ කෙලෙස් වැඩි මිනිස්සු ඉන්න ලෝකෙක. අකුසල් බලවත් වෙච්ච තුනුරුවම් පිළි නොගන්න දෙවියම් පිළි නොගන්න අඩුගානේ තමන්ගේ වැඩිහිටියෙක් ගුරුවරයෙක් නේද මේ මගේ දෙමවපියෝනේද ඥාතියනේද ඒ කිසිම ගුණධර්මයක් නැති විකෘති සත්තුවගේ මිනිස්සු ජීවත්වෙන සමාජයක අපි ජීවත්වෙනකොට අපිට මුළු ලෝකෙම ධර්මානුකුල කරන්න අමාරුයි. ඒ අතර ඕන තරම් පෞකාරයෝ මැද්ද අපිට ජීවත්වෙන සිද්ධ වෙනවා. පරිසරය විනාස කරන සමාජයේ විනාස කරන මුළු පරිසරයම අපවිට්‍ර කරන පුද්ගලයෝ අතර අපිට ජීවත්වෙන සිද්ධ වෙනවා. ඒ තුළ ඇතිවෙන්න පුළුවන් විශාල විපත් ස්වභාවික විපත් ව්‍යසන වලට අපිටත්
මේ සමාජය තුළ මූුණ දෙන්න සිද්ධ වෙන. ඒ නිසා පින්වතුනේ ඔබ හොඳට තේරුම් ගන්න කොසොල් රජ්ජුරෝ දැකපු සිහින 16ක් අපේ බුදුරජාණන් වහන්සේ මේවැ අනාගත විස්තර දේශනා කරමින් දහම් දෙසුව. මේක සඳහන් වෙන මහා සුපින ජාතකයේ හැටියට කොසොල් රජ්ජුරෝ දැකපු මේ සිහිනවල අර්ථ සඳහන් වෙන. කොසොල් රජ්ජුරෝ දකින පළවෙනි හීනේ තමයි කොසොල් රජ්ජුරෝ හීනෙන් දකිනවා විශාල ශක්ති සම්පන්න ගව නාම්බෝ 4 දෙනෙක්. ගව පොරේකට මිනිස්සුන්ව රවට්ටගෙන රාජමාලිගාව ඉස්සරහට එකතු වෙනවා ගව පොරේකට. ගව පොර දකින්න ඒ කාලේ මිනිස්සු ආසයි. මිනිස්සුත් එනවා යම් බලන්න යමල්ල බලන්න අන්න මාලිගාව ඉස්සරහා ගව පොරයක්. මෙන්න මෙයා දිනයි කියලා දැන් ගවයන්ට ඔට්ටු අල්ලන මිනිස්සුත් ඉන්නවා. දැන් 4 දිසාවෙන් එන බොහොම ශක්ති සම්පන්න මේ ගවයන් 4 දෙනා තරුණ ගව නාම්බන් 4 දෙනා මේ 4 දිසාවෙත් ඉඳන් දැන් ගව පොරේ පටන් ගන්න ඔන්න මෙන්න වගේ බිම හාරනවා තප්පුලනවා දැන් සම්පූර්ණ ගව පොරේ ඔන්න මෙන්න වගේ පෙන්නනවා. මිනිස්සු රාජවාසල වටේ වට වෙලා දැන් බලාගෙන සමහරව අප්පුඩි ගහනවා දැන් බලාගෙන ඉන්න දැන් පටන් ගනි දැන් ගව පොරේ පටන් ගන්නේ කියලා බලාගෙන ඉන්න. මිනිස්සු ඔක්කොම අපේක්ෂාවෙන් බලාගෙන ඉන්න ඇද්දී 4 දෙනාම හිමීට 4 දිසාවෙක් හැරිලා ආපහු යනවා. මේක කොසොල් රජ්ජුරෝ හීනයක් හැටියට දැක්කා. දැකලා පසුවදා බුදුරජාණන් වහන්සේගෙන් අහනවා ස්වාමීනී භාග්‍යතුන් වහන්සේ ඊයේ රාත්‍රියේ මම මේ වගේ මහා පුදුම හීනයක් දැක්කා. මහා බල සම්පන්න මහා ශක්ති සම්පන්න ගවයන් 4 දෙනෙක් 4 දිසාවෙන් ගව පොරේකට මිනිස්සුන් රවට්ටගෙන විශාල පිරිසක් සමග රාජවාසල ඉදිරියට එකතු වෙනවා. මිනිස්සුත් බලාගෙන අප්පුඩි ගගහ දැන් ගව පොරේ පටන් ගනී කියලා බලාගෙන ඉන්න ඇද්දී මේ 4 දිසාවෙන් එන ගවයෝ 4 දෙනාම මගහැරලා යනවා කිව්වා. අර මිනිස්සයන්ගේ අපේක්ෂා බිඳ හෙලලා 4 දෙනාම 4 පැත්තෙන් මගහැරලා මිනිස්සු රවට්ටලා යනවා. ස්වාමීනී භාග්‍යතුන් වහන්සේ මොකද්ද මම මේ දැකපු හීනේ? මට විපතක්ද? මගේ රාජ්‍යයට විපතක්ද? මගේ රටවැසියන්ට විපතක්ද කියලා ඇහුවා. බුදුරජාණන් වහන්සේ වදාළ රජතුමනි ඔබටවත් ඔබේ රාජ්‍යයටවත් ඔබේ රටවැසියන්ටවත් අදාළ දෙයක් නෙමෙයි කිව්වා. අනාගත ලෝකෙ සිද්ධ වෙන විශාල ව්‍යසනයක් තමයි කිය ඔබ ඔය සිහිනෙන් දැක්කේ. අනාගතයේ විශාල නියඟ ඇති වෙනවා. විශාල දුර්භික්ෂ ඇති වෙනවා. මාස ගණන් අවුරුදු ගණන් වැස්ස නැතුව මිනිස්සු පීඩාවට පත් වෙනකොට අහස කළු කරලා ගොරවලා මේ දැන් වහින්න වගේ ලකුණු පහළ වෙනකොට මිනිස්සු හිතන ඔන්න දැන් වහින්න එන්නේ කියලා මිනිස්සු සතුටෙන් එළියට බැහැලා සමහරු භාජන අරගෙන එනවා වතුර පුරව ගන්න, සමහරු උදළු අරගෙන වෙල් මඩ කරන්න වතුර අරින්න හිතාගෙන මිනිස්සු ගොවියෝ ආයුධ අරගෙන ලෑස්ති වෙනවා. වතුර පුරව ගන්න මිනිස්සු සූදානම් වෙනවා. මේ විදියට මිනිස්සු දැන් වහී කියලා බලාගෙන ඉන්නකොට අහස කළු කරලා ගොරවලා අර වලාකුළු හේම පහ වෙලා යනවා. එක වැහි බින්දුවක්වත් පැටෙන්නේ නැහැ. හරියට අර ගවයෝ 4 දෙනා 4 පැත්තෙන් ඉඳලා මිනිස්සු රවට්ටලා මගහැරලා ගියා වගේ වැස්ස වහින්න ලකුණු පහළ වෙලා වැස්ස මගහැරලා යනවා. ඒ වගේ විශාල නියඟ ඇති වෙනවා. විශාල දුර්භික්ෂ ඇති වෙනවා. අනාගතයේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන මේ 4 මහා ධාතු කිපීම නිසා භූමිකම්පා නායාම් ජලගැලීම් සුලිසුලං කුණාටු විශාල විපත් ඇති වෙලා 100,000 ගණන් ලක්ෂ ගණන් මිනිස්යන්ගේ ජීවිත මේ විපත්වලින් විනාශ වෙලා යනවා. රජතුමනි ඔන්න ඔය අනාගතයේ සිද්ධ වෙන විපත තමයි කිය ඔබ ඔය දකින්නේ. එතකොට අපිට පේනවා එදා කොසොල් රජ්ජුරුවෝ දැකපු හීන අද එකින් එක සැබෑවෙවි ඒ හීන සැබෑවන එදා අනාගතයේ හැටියට දැකපු කාලේ අද අපි වර්තමානයේ තුළ ජීවත් වෙන්නේ. ඒ නිසා මේ යුගයේ තුළ අපිට ස්වභාව ධර්මයේ පාලනය කරන්න අපහසුයි. හැබැයි ඔබට ඔබේ ජීවිතයේ තුළ ගුණධර්ම රැකගෙන ඔබට සිල්වත්ව ගුණවත්ව ඔබේ ජීවිතයේ ධර්මයෙන් ආරක්ෂාව ඔබට හදාගන්න පුළුවන්. අපිට ලෝකෙ වෙනස් කරන්න බැරිවේ. හැබැයි ඔබට ඔබේ ජීවිතය වෙනස් කරගන්න පුළුවන්. ඒ නිසා ඔබ පුළුවන් තරම් මේ ලැබිච්ච මනුස්ස ජීවිතය තුළ ධර්මානුකූල ජීවිත ගත කරන්න උත්සාහයක් ගන්න. අපි දන්නේ නෑ මොන වගේ විපත් අනාගතයේ බලවත් වෙයිද. විශාල නායාම් ඇති වෙනවා. සමහරලාවට වැහැලා කඳු නාය යනවා. නාය යන්න කඳු නැත්නම් කුණු කන්දක් හරි නාය යනවා සමහරලාවට. බලන්න එක්ක භූමිකම්පා ඇති වෙනවා. එක්ක ජල ගැලීම් ඇති වෙනවා. මුහුදයිනේ ඉන්න මිනිස්සු හිතනවා අම්මෝ මුහුද කොට ගැලුවා සුනාමිය ආවා ආයිත් එයිද දන්නේ නැහැ. මුහුදයිනේ නම් ඉන්නේ කනතුරක් කියලා සමහරු රට මැද්දට යනවා. ඒ මැද්දට ගිය මිනිස්සු එක්ක නාය ගිහිල්ලා කඳු නාය ගිහිල්ලා ඒ අයගේ ජීවිත විනාශ වෙන්න පුළුවන්. එක්ක වැහැලා ගංගා ගලනවා. ජල ගැලීම් ඇති වෙනවා. ගම් වතුරට අහු වෙනවා.
නොයෙක් විදිෙක්ක භූමිකම්පා සුලිසුලං කුණාටු ගස් කඩා වැටිනවා අකුණු ගහනෝ මේ වගේ නොයෙක් විපත්වලින් මනුස්්‍යයන්ගේ ජීවිත විනාසය කරයනවා. එනිසා අපිට අනාගත ලෝකෙ මොනවගේ විපත්වලට අපි ගොදුරුවෙයිද. දවසින් දවස මොහොතින් මොහොත ෂණයෙන් ෂණය අපේ ජීවිත මරණය කරාළඟා වෙනවා. එනිසා මේ ගත කරන ජීවිතය තුළ අප්‍රමාදීව ඔබ කුසල් දහම් දියුණු කරගන්න වීරිය වඩන්. දැන් අවුරුදු කාලය අවසන් වුණා. දැන් ඔබට ඉස්සරහට එන්නේ පින්කං කරන කාලයක්. වෙසක් කාලේ ඉළඟට පොසොන් ඇසල මේ එන මාස කීපේ මොබේ ජීවිතයේ එක දිගට පින්කං කරගන්න ලැබෙන කාලයක්. ඒ නිසා මේ ලැබෙන කාලය තුළ ඔබ පුළුවන් තරම් පින්දහම් කුසල් දහම් දියුණු කරගන්න ඔබේ ජීවිතය තුළ උත්සාහයක් ගන්න. ඒවගේමයි එළබෙන වෙසක් පුන් පොහෝ දවස තුළ ඔබ ඔබේ ජීවිතය තුළ ප්‍රතිපක්ති මේ වසයෙන් ගුණධර්ම පුරන්න පටන්ගන්න. බොහෝ වෙලාවට මිනිස්සු පටන්ගන්න හිතනවා. එක්කු දෙසැම්බර් 31 වෙනිදා හිතනවා මේ පරණ අවුරුද්දේ මංකරපු වැරදි ඔක්කොම හදාගෙන ජනවාරි 1 වෙනිදා ඉඳන් මං හැදෙනවා. එහෙම හිතන සමහර කොටසක් ඉන්නවා. ඊළඟට එහෙමත් හැදෙන්න බැරි වුණාම සමහරු හිතනවා සිංහල හින්දු අලුත් අවුරුද්ද එනකොට දැන් මේ පරණ අවුරුද්දේ වෙච්ච වැරදි අඩුපාඩු තරහා අමනාපකම් මේ ඔක්කොම මං හදාගෙන අලුත් අවුරුද්දේ ඉඳන් අලුත් වෙනවා. ජීවිතේ වෙනස් කරගන්න. එහෙම හිතලා අලුත් අවුරුද්දේ අලුත් වෙන්න හිතන කොටසක් ඉන්නවා. සමහරු හිතනවා වෙසක් පුන් පොහෝ දවස එනකොට මේ වෙසක් දවසේ ඉඳන් මං හැදෙනවා. ඒ නිසා ජීවිතේ ඔබ මෙච්චර කාලයකට සිල් සමාදන් වෙලා නැති කෙනෙක් වෙන්න පුළුවන්. පෝයකට උපෝසතයක් රැකලා නැතිව ඇති. හිත හිතා ඉන්නේ නැති අනේ කොහොම හරි සිල් ගන්න ඕනේ. කොහොම හරි සිල් ගන්න ඕනේ. හැබැයි ඔබ පුරුදු වෙන්න පෝය දවසකට පන්සලකට ගිහිලා සිල් සමාදන් වෙන්න පුරුදු වෙන්න. ඔබ ඔබේ ගමේ පන්සල ඔබේ පන්සල සිල් සමාදන් වෙන්න පුණ්‍ය භූමියක් කරගන්න. දැන් ඔබ දන්නවා බොහෝ පිරිසක් පුරුදු වෙලා ඉන්නවා මේ රූපවාහිනියක් ළඟ රේඩිය එකක් ළඟ වාඩි වෙලා පෝය දවසටත් රූපවාහිනිවල ඕන තරම් බණ යනවා. අද පැය 24ම බණ යනවා සමහරලාවට. බණම යන නාලිකා තියෙනවා. ඔබ ජීවිතේ අනිත් දවස්වල ගෙදර ඉඳන් වාඩි වෙලා ඔබට බණ අහන්න ඕන තරම් අවස්ථාව තියෙනවා. පෝය දවසට මාසෙකට එක දවසක් හරි එතන ටීවී එක ළඟ වාඩි වෙලා ඉන්න පුරුදු නොවි. ඔබ ඔබේ පන්සලට ගිහිලා උපෝසතයක් රකින්න. ඔබ පන්සලට ගියාට පස්සේ පන්සලේ ලොකු හාමුදුරු හරි පොඩි හාමුදුරු කෙනෙක් හරි කවුරු හරි හැමදාම සීල් ගන්න එන පිරිසට සිල් සමාදන් කරනවා. දවසම වැඩසටහන් නැති වෙන්න පුළුවන්. හැබැයි ඔබට විවේකයක් තියෙනවා. ඔබ ඉන්න පරිසරයෙන් කාමයන්ගෙන් මිදිච්ච තැන. ඔබට පුළුවන් බෝ මළුව අමදින්න. බෝධි ප්‍රාකාරී සුද්ධ පවිත්‍ර කරන මල් ටික අස් කරලා අතු ගානවා. බෝ මළුව සුද්ධ පවිත්‍ර කරනවා. චෛත්‍ය මළුව අතු ගානවා. වැටලා තියෙන කොළ ටික අහුලනවා. සක්මන් කරනවා. ගහක් යටට ගිහිලා භාවනා කරනවා. බණ පොතක් ගෙනහිලා තියාගෙන කියවනවා. ඒ කරන පන්සලේ කරන ධර්ම දේශනා ධර්ම සාකච්ඡා වැඩසටහන් ඒවට සම්බන්ධ වෙනවා. අනිත් විවේකයක් ලැබිච්ච හැම වෙලාවකම පැත්තකටලා භාවනාවක් කරනවා. කවුරුත් ඔබ ඇවිල්ලා පන්සලෙන් ඇදලා දාන්නේ නැහැ. ඒ නිසා ඔබ පෝය දවසක තම තමන්ගේ පන්සල් වලට ගිහිල්ලා සිල් සමාදන් වෙන්න පුරුදු වෙන්න. ඒක තමයි බෞද්ධයන්ගේ තියෙන අනන්‍යතාවය. බුදුරජාණන් වහන්සේ පෙන්නුවේ මගේ ශ්‍රාවකයෝ නිති පන්සිල් රකිනවා සතර පෝයට ඉස්සර උපෝසතයක් රැක්කා. ඔබේ අතීත මුතුම්මිත්තෝ ඔබේ ආච්චිල සීයල සමහරලාවට පැරණි අය තාමත් ගංවල තියෙනවා සතර පෝයට සිල් ගන්න පුරුද්දක්. ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ කාලේ විමානවත්වේ සඳහන් වෙනවා මුගලන් මහරහතන් වහන්සේ බොහෝ දෙවිවරුගෙන් අහනවා පින්වත් දෙවිය පින්වත් දෙව්දු ඔබ මේ තරම් දිව්‍ය සැප සම්පත් විඳින්නේ මොන වගේ පිනක් කරලාද? එතකොට ඒ දෙවිවරු කියනවා ස්වාමීනි අපි සතර පෝයට සිල් ගත්තා. නිති පන්සිල් රැක්ක පෝයට උපෝසතේ රැක්කා. අපි දම්පින්කං කරා. ඒ කරපු පිනෙන් තමයි මේ දිවිය ලෝක ඉපදිලා මේ දිවිය සැප සම්පත් විඳින්න කියලා. එතකොට අපිට පේනවා ඉදා බුදුරජාණන් වහන්සේ වැඩ සිටිය කාලවල සතර පෝයට සිල් ගන්න එක බෞද්ධයන්ගේ පුරුද්දක් බවට පත් වුණා. අද අඩුගානි 15ක පෝයකට හරි ඔබ සිල් ගන්න පුරුදු වෙන්න. ඔබ මේ වෙසක් පුන් පොහෝ දවසින් හරි ඔබේ ජීවිතය ආරම්භ කරන්න පෝයට සිල් ගන්නෙක්. ඔබේ ගමේ පන්සල තෝරගන්න සිල් ගන්න. ඔබට පුරුදු තැන ඔබේ පන්සල ඒ පුණ්‍ය භූමියට ගිහිල්ලා පන්සලේ පෝය දවසට සිල් ගන්න. ඒ 15ක පෝය දවස පුරාම සිල් ගුණ දහම් ආරක්ෂා කරගෙන බණපොත් කියවනවා භාවනා කරනවා ධර්ම සාකච්ඡා කරනවා බෝ මළුව අතු ගානවා පන්සලේ සුද්ධ පවිත්‍ර කරනවා. ඒ හැම දෙයක් තුළම ජීවිතේ විශාල පිනක් රැස් වෙනවා. ඊළඟට නිති පන්සිල් රකින්න. දවස ගානේ බණක් අහලා බණ පොතක් කියවලා ඒ ධර්මයේ මෙනෙහි කරන්න පුරුදු වෙන්න.
ඔබ නිදාගන්න වෙලාවෙ හරි ඇඳේ ඉඳං හරි තුනුරුවන් ගුණ සිහි කරලා මෛත්‍රී භාවනාවක් කළ නිදාගන්න ජීවිතය පුරුද්දක් කරගන්න. ඔය ගුණ ධර්ම ටික ඔබ ආරක්ෂා කරගෙන යනකොට ඔබේ ජීවිතයේ දවසින් දවස ධර්මය තුළ ආරක්ෂාවෙනවා. තිය නිසාපි ඔබ හැම දෙනාටම ආශිර්වාද කරනවා මේ ලැබිච්ච මනුස්ස ජීවිතය ධර්මයෙන් ආරක්ෂාවක් හදාගන්න. අපි ඉන්න විශාල විපත් බහුල කාලයක ලෝක යුද්ධ වර්ධනය වන යුගයෙක් ස්වභාවික විපත් දවසින් දවස බලවත් වෙන යුගයක මිනිස්සුන්ගේ ආවිශ පිරිහිලා මෘග සංඥා පහළ වෙලා අන්තක්කල්ප විනාසවලට ලංවෙන යුගයක හැබැයි ඔබ වාසනාවන්තයි ඔබ මනුස්ස ජීවිතයක් ලබලා බුද්ධ ශාසනයක් මුණ ගැහිච්ච පිරිසා. එනිසා මේ ලැබිච්ච අවස්ථාව තුළ අප්‍රමාදීව සද්ධාදී ගුණ ධර්ම දියුණු කරගෙන ඔබ හැම දෙනාට මුතුම් වූ ධර්මයම අවබෝධ කරගන්න වාසනාවම ලැබේවා කියලා අපි ඔබ හැම දෙනාටම ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා.